අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු මොකද්ද මේ එන්ට්‍රොපිය සහ එන්ට්‍රොපි වෙනස කියලා. මේක සම්බන්ධයෙන් ගොඩාක් ගැටලු තියෙනවා. ඒ නිසා අපිට ටිකක් වැදගත් වෙයි කියලා මම හිතුවා. බලමු මොකද්ද මේ එන්ට්‍රොපිය සහ එන්ට්‍රොපි වෙනස කියලා. එන්ට්‍රොපිය කියලා කියන්නේ ඇත්තටම පද්ධතියේ තියෙන අණුවල එහෙම නැත්නම් අංශවල චාලක ශක්තිය පිළිබඳ මිනුමක් කියන එක. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් එන්ට්‍රොපිය කියලා කියන්නේ පද්ධතියේ අණුවල තියෙන ශක්තිය සම්බන්ධ දෙයක්. එතකොට එන්ට්‍රොපිය වැඩි කරන්න නම් පද්ධතියේ තියෙන අංශවල චාලක හැකියාව වැඩි කරන්න ඕනේ. නැත්නම් චාලක ශක්තිය වැඩි කරන්න ඕනේ. අන්න එහෙම වුණොත් එන්ට්‍රොපිය වැඩි වෙනවා මේ පද්ධතියේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙහෙම පුංචි දෙයක්. මම මෙතනදී උදාහරණ අරගෙන තියෙනවා. පද්ධතියක් ඇතුලේ තියෙන අයිස් කුටියක් තියෙනවා. කිලෝග්‍රෑම් 1යි. එයා -10 උෂ්ණත්වයේ ඉන්නේ. -10 සෙල්සියස් උෂ්ණත්වයේ ඉන්නේ. ඊට බලන්න ඔයාලා දන්නවා දැන් උතර අයිස් කැටයක තියෙන අංශු ජල අංශු තදින් බැඳිලා තියෙන්නේ. එකට එකක් තදින් බැඳිලා තියෙන්නේ. ඒකට ගමන් කරන්න බෑ, මූව් වෙන්න බෑ කට්ටියට. එතකොට එයාලා පෙන්වන්නේ ভাইබ්‍රේෂන් එක. නැත්නම් කම්පනයක් විතරයි. කම්පන චාලක ශක්තියක් විතරයි මේ අවස්ථාවේ පෙන්වන්නේ. එතකොට එන්ට්‍රොපිය හරිම අඩුයි. හැබැයි මම ඒව රත් කරලා ද්‍රව ජලය බවට පත් කරොත් එයාලා තේරෙනවා මේ පද්ධතියේ ශක්තිය සපයනවා දැන්. රත් කරලා මේක පද්ධතියේ ශක්තිය සපයනවා. ඒතර මේක වෙලාවකදී ද්‍රව ජලය බවට පත් වෙලා මම ආයෙත් ඒ පද්ධතිය උෂ්ණත්වය 50 සෙල්සියස් කියලා ගත්තා. අර ජලය ප්‍රමාණයම තමයි තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. කිලෝග්‍රෑම් එකම තමයි තියෙන්නේ. හැබැයි ඔයාලා දන්නවා ඝන අවස්ථාවට වඩා ද්‍රව අවස්ථාවට ගියොත් ද්‍රව අවස්ථාවේදී අංශු අතර තියෙන අන්තර්මුඛ ආකර්ෂණ බල හරි අඩුයි. එතකොට ජලාංශ වලට එහා මෙහා ගමන් කිරීමේ හැකියාව වැඩි. ඒ කියන්නේ ඝන අවස්ථාවට වඩා ද්‍රව අවස්ථාවේදී අංශු වල චාලක හැකියාව වැඩි. ඒ කියන්නේ චාලක ශක්තිය වැඩි කියන එක. අන්න එහෙනම් අයිස් වල එන්ට්‍රොපියට වඩා ජලයේ තියෙන එන්ට්‍රොපිය වැඩි. බලන්න හරි සරල දෙයක් තියෙන්නේ. ඊළඟට ඔයාලට තේරෙන්න ඕන මේක ඇත්තටම පද්ධතියේ තියෙන අංශු වල චාලක හැකියාව පිළිබඳ මිනුමක් තමයි මේ එන්ට්‍රොපිය කියලා කියන්නේ. ශක්තිය පිළිබඳ මිනුමක් ඇත්තටම. හොඳයි. ඊට පස්සේ මම නැවතත් මෙන්න මේ ජලය රත් කරලා ඒ කියන්නේ පද්ධතියේ ශක්තිය සපයලා එයාව හිමාලය බවට පත් කරනවා. ඒ කියන්නේ ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. පද්ධතිය සම්මුත පද්ධතියක් තියෙන්නේ. උෂ්ණත්වය 120 සෙල්සියස් දක්වා වැඩි කරනවා. එතකොට ඔයාලට තේරෙන්න ඕන ඝන අවස්ථාවට වඩා ද්‍රව අවස්ථාවේදී අංශු වල චාලක හැකියාව ගොඩක් වැඩි වෙනවා. හේතුව අන්තර්මුඛ ආකර්ෂණ බල දුර්වල වෙන නිසා. ඊටත් වඩා වාෂ්ප අවස්ථාවේදී අන්තර්මුඛ ආකර්ෂණ බල ගොඩාක් අඩු වෙනවා. අංශු වල චාලක හැකියාව ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ අංශු වල චාලක ශක්තිය ගොඩක් වැඩි වෙනවා. අන්න එන්ට්‍රොපිය හිමාල අවස්ථාවේදී ගොඩාක් වැඩි. එහෙනම් ඝනයකට වඩා එන්ට්‍රොපිය ද්‍රවයක වැඩි. ද්‍රවයකට වඩා එන්ට්‍රොපිය වාෂ්පයක අඩුයි. වාෂ්පයක එන්ට්‍රොපිය තව වැඩි. හරි. එහෙනම් අපිට තේරෙන්න ඕන අවසානයේදී වල තේරෙන්න ඕන මේ දෙයක්. එන්ට්‍රොපිය කියලා කියන්නේ පද්ධතියේ තියෙන අංශු වල චාලක හැකියාව පිළිබඳ මිනුමක් කියන එක. තව පැත්තකින් මේක මම මෙහෙම විස්තර කරන්නම්. මෙන්න මෙහෙමත් කියන්න පුළුවන් අපිට. ඔයාලා හිතන්න කාඩ් පැක් එකක ආසිය 4 දෙනා අරගෙන ඉවරලා කාට හරි කියනවා ෂෆල් කරලා එක වර්ගයක ආසියක් අරගෙන පෙන්නන්න කියලා. එයාට පොසිබිලිටි එකක් තියෙනවා 4න් එකක පොසිබිලිටි එකක් තියෙනවා. සම්භාවිතාවයක් තියෙනවා අදාළ ආසිය වෙන්නේ. හැබැයි ඒ ආසිය 4 දෙනා සම්පූර්ණ කොළ සෙට් එකකම තියලා. ඒ කියන්නේ ඔක්කොම කොළ 52ක් තියෙනවා නම් ඒ 52 ඇතුළේම ඔය ටික මික්ස් කරාට පස්සේ ෂෆල් කරාට පස්සේ ඔයාට 52කින් එකක සම්භාවිතාවයක් තමයි තියෙන්නේ අර අදාළ ආසිය අරගන්න එක. ඒ කියන්නේ අඩු ප්‍රමාණයක් තියෙනකොට සම්භාවිතාව අඩුයි. ඒ කියන්නේ අහඹතාව අඩුයි. හැබැයි ගොඩාරයක් ඉන්න වෙලාවදී ඒ කියන්නේ ෂෆල් කරලා කොළ 52ම තියෙන වෙලාවදී අහඹතාවය හරි වැඩි. ඒ කියන්නේ ඔයාලට ලේසියෙන් හොයන්න බැහැ කියන එක. ඒ වගේම දෙයක් තමයි මෙතන වෙන්නේ. දැන් ඔයා හිතන්න අයිස් කැටයක තියෙනවා නම් ලේබල් කරලා තියෙන විකිරණශීලී මෝඩ්‍රාවියකින් ලේබල් කරලා තියෙන ජලාණුවක් තියෙනවා නම් ඒ ජලාණුව ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හේතුව අයිස් කැටයේ තියෙන අංශු එහා මෙහා යන්නේ නැහැ. හැබැයි ජලය බවට පත් වුණාට පස්සේ අර ලේබල් කරලා තියෙන ජලාණුව එහා මෙහා ගමන් කරනවා. එහෙනම් ඔයාලට අල්ලගන්න අමාරුයි ටිකක්. ඒ කියන්නේ අහඹතාව වැඩි වෙලා. වාෂ්ප අවස්ථාවට ගියොත් ඒ
ජල අණු වල ගොඩාක් ශක්තිය වැඩි වෙච්ච නිසා අර ලේබල් කරලා තියෙන ජල අංශුව වේගෙන් එහා මෙහා ගමන් කරන ඔයාලට ලේසියෙන් අල්ලගන්න බැරි වෙයි. ඒ කියන්නේ අහඹතාව ගොඩක් වැඩි. එහෙනම් එන්ට්‍රොපිය කියන දේ පද්ධතියේ අංශු වල තියෙන අහඹතාවය පිළිබඳව මිනුමක් කියලාත් අපිට කියන්න පුළුවන්. ඒතර අහඹතාවය අඩුයි නම් එන්ට්‍රොපිය අඩුයි. අහඹතාවය වැඩි වෙන්න එන්ට්‍රොපිය වැඩි වෙනවා. ඒ විදිහට විස්තර කරන්න පුළුවන් මෙන්න මේ එන්ට්‍රොපිය කියන එක. ඊළඟට බලමු මෙන්න මේ එන්ට්‍රොපි වෙනස කියන එක මොකක්ද කියලා. එන්ට්‍රොපි වෙනස කියලා කියන්නේ අර පද්ධතියේ අංශු වල චාලක ශක්තියේ සිදුවන වෙනස. චාලක ශක්තිය වැඩි වෙනවා නම් එන්ට්‍රොපිය ධනයි කියලා අපි ගන්නවා. ඔයාලා සාමාන්‍ය දන්න මෙහෙම ඔය හිතන්න දැන් මේ අයිස් කැටේ තියෙනවා ජූල් 100ක්. ජූල් 100ක ශක්තියක් තියෙනවා. මෙතන තියෙනවා ජූල් 300ක ශක්තියක්. ඒතර අපි දන්නවා සාමාන්‍යයෙන් අපි අවසාන අගයෙන් ආරම්භක අගය අඩු කරන නිසා 300න් 100ක් අඩු කරාට පස්සේ ධන අගයක් එන්නේ. ඒතර බලන්න ඩෙල්ටා S නැත්නම් එන්ට්‍රොපි වෙනස කියලා කියන්නේ 300 ඍණ 100යි. මේක බලන්න ධන 200ක් කියලා තමයි අපිට එන්නේ. එහෙනම් එන්ට්‍රොපිය වැඩි වෙනවා. දැන් මම මෙතන ගත්තා එන්ට්‍රොපිය 100 කියලා අගයක් ගත්තොත් මෙතන 300 කියලා ගත්තොත් එන්ට්‍රොපිය වැඩි වෙනවා. ඒ කියන්නේ එන්ට්‍රොපිය වැඩි වෙනවා නම් එන්ට්‍රොපිය ධනයි. අනිත් පැත්තෙන් අපි බලමු. හුමාලයේ කොටසක් අරගෙන ඉවරලා එහෙනම් කිලෝග්‍රෑම් එකක හුමාලයේ කොටසක් අරගෙන ජලයේ බවට පත් කරනකොට ඔයාලට තේරෙනවා ජලයට වඩා ශක්තිය හුමාලයේ තියෙනවා. අපි හිතමු මේක 1000යි කියලා. ජූල් 1000ක් ශක්තියක් හුමාලයේ තියෙනවා. ඒතර බලන්න ඕකේ අනිත් පැත්තට මම එන්නේ හුමාලයේ ජලයේ බවට පත් කරාට පස්සේ එන්ට්‍රොපි වෙනසට මොකද වෙන්නේ? බලමු ඩෙල්ටා S සමාන වෙන බාන අවසාන අගයෙන් ආරම්භක අගය වට කරනවා. මම මෙහෙට එන්නේ. ඒතර බලන්න 300 ඍණ 1000යි. 300 ඍණ 1000යි කියලා කියන්නේ ඍණ 700ක් තමයි අපිට අගේ එන්නේ. ඒ කියන්නේ පද්ධතියේ අංශු වල චාලක හැකියාව අඩු වෙනවා නම් අහඹතාව අඩු වෙනවා නම් අන්න එන්ට්‍රොපිය අඩු වෙනවා. හරිනේ? දැන් ඔයාලා පොඩ්ඩක් කල්පනා කරන්න. හිමාලය ගත්තොත් වායු අණු එහා මෙහා වේගෙන් ගමන් කරනවා. හැබැයි ජලය ගත්තොත් ඒ ජලාංශු ටිකක් තදින් හයිඩ්‍රජන් බන්ධන වලින් තදින් බැඳිලා ඉන්නවා එකිනෙක. ඒ කියන්නේ අහඹතාව අඩු වෙලා, චාලක හැකියාව අඩු වෙලා. අන්න එන්ට්‍රොපිය අඩු වෙනවා. එන්ට්‍රොපිය අඩු වෙනවා නම් අපි කියනවා එන්ට්‍රොපිය ඍණයි කියලා. එන්ට්‍රොපිය වැඩි වෙනවා නම් අපි කියනවා එන්ට්‍රොපිය ධනයි කියලා. මේ තමයි සාමාන්‍යයෙන් අපිට ගොඩාක් ප්‍රශ්න වලදී අහුවෙන එන්ට්‍රොපිය සහ එන්ට්‍රොපි වෙනස සම්බන්ධයෙන් විස්තරය වෙන්නේ. ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.